සියලු දෙනාටම සුබ උදෑසනක් වේවා පුතේ. අද අපි තෙත්බිම් සම්බන්ධව තමයි සාකච්ඡා කරන්නේ. අපි ගිය සතියේ තෙත්බිම් සම්බන්ධව සුළු වශයෙන් සාකච්ඡා කළා. එතකොට පරිසර පද්ධති කියන කොටස යටතේ තමයි මේ තෙත්බිම් හඳුනගන්නේ. ඕගලන්ට සිලබස් එකට පරිසර පද්ධති 4ක් තියෙනවා. මේ පරිසර පද්ධති 4 පිළිබඳ හඳුනා ගන්නත් ඒකේ ප්‍රයෝජන ඒවට මානව බලපෑම් මොනවද එල්ල වෙන්නේ ඒකෙන් ඇති වෙලා තියෙන අහිතකර බලපෑම් මොනවද ඊට පස්සේ ඒවා සංරක්ෂණය කරන්න මොන වගේ ක්‍රියාමාර්ගද ගෙනහැල්ලා තියෙන්නේ කියන එක සම්බන්ධව ඕගලන්ට තියෙනවා සිලබස් එකේ පරිසර පද්ධති 4ක්. ඒ පරිසර පද්ධති 4 මම පොඩ්ඩක් ඕගලන්ට සඳහන් කරන්නම්. ඉස්සෙල්ලාම තියෙනවා තෙත්බිම් සම්බන්ධව, ඊළඟට වනාන්තර පරිසර පද්ධතිය. ඕගලන්ට මම අද ඒකේ PDF එක එවලා තියෙනවා වනාන්තර පරිසර පද්ධතිය සම්බන්ධව. ඊට පස්සේ ඕගලන්ට විරල පරිසර පද්ධතිය තියෙනවා. ඊළඟට කෘතිම පරිසර පද්ධතියක් ඕගලන්ට දීලා තියෙනවා ඉගෙන ගන්න, වැව්හා ජලාශ කියලා. එතකොට මෙන්න මේ හතර සම්බන්ධව තමයි ඕගලන්ට ප්‍රධාන වශයෙන්ම පරිසර පද්ධති සම්බන්ධව සාකච්ඡා කරන්නේ. මම මේක 12 වසරේ දරුවනුත් සහභාගී කරව ගන්නවා. මොකද ඒගොල්ලන්ට පරිසර පද්ධති සම්බන්ධව කරුණු හඳුනා ගන්න හැකියාව තියෙනවා. මේක සරල පාඩමක් නිසා. ඒ නිසා අපි අද දවසේ තෙත්බිම් සම්බන්ධව සාකච්ඡා කරමු. අපි ගිය සතියේ තෙත්බිම් වල ප්‍රයෝජන සාකච්ඡා කළා. ඕගලන්ට මතක ඇති. තෙත්බිම් වල ප්‍රයෝජන කීපයක් අපට හඳුනා ගන්න පුළුවන් වුණා. මම ඒවා සරලව පොඩ්ඩක් ඕගලන්ට පෙන්නන්නම්. මේක තමයි තෙත්බිම් සම්බන්ධ පරිසර පද්ධතිය. අපි තෙත්බිම් වල වැදගත් ප්‍රයෝජන නැත්නම් අපි ගත්තොත් ඒ වැදගත් වීමට බලපාන සාධක තමයි ජෛව විවිධත්වය පවත්වා ගන්න පුළුවන්. ඒ වගේම ගම් වතුර පාලනය, ඊළඟට මත්ස්‍ය අභිජනන ස්ථාන ලෙස වැදගත් වුණා, සංචාරක කර්මාන්තය ලෙස වැදගත් වුණා. මේ හතර තමයි අපි මූලිකවම සාකච්ඡා කළේ. ජෛව විවිධත්වය සම්බන්ධව කතා කළා. ජෛව විවිධත්වය කියලා කියන්නේ ඉහළ ශාක විවිධත්වයක් වගේම ඉහළ සත්ව විවිධත්වයක් තියෙනවා කියන එක. එතකොට මේ තෙත්බිම් වල ප්‍රධාන වශයෙන් ඉහළ ශාක විවිධත්වයක් වගේම ඉහළ සත්ව විවිධත්වයක් අපට දැක ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා තෙත්බිම් ගොඩාක් අපට වැදගත් වෙනවා. ඒ වගේම තමයි ගම් වතුර පාලනය සඳහා ගොඩක් වෙලාට වැදගත්. ඒකට හේතුව ලංකාවේ ඊශාන නිර්දික ප්‍රදේශ වලින් ගොඩක් වෙලා ලංකාවට විශාල වර්ෂාපතනයක් එන සුළං තත්ත්ව එනවා. එතකොට මේ නිසා ලංකාවේ නිරන්තර පහත් බිම් ගම් වතුරෙන් යට වෙනවා. එතකොට මේ ගම් වතුර පාලනය කරන්නත් අර පහත් බිම් වැඩිපුර ලංකාව තුළ තියෙන නිසා හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි මේ බිම් වල ජලය අනිවාර්යයෙන්ම මීටර 6ක් වගේ උසකින් යුක්තව තියෙනවා. ඒ නිසා මත්ස්‍ය අභිජනන ස්ථාන ලෙස ගොඩාක් වෙලාවට අපට වැදගත් මේ තියෙන මාදුගඟ ආශ්‍රිතව මත්ස්‍ය අභිජනනය කරන ස්ථාන. ඒ වගේම සංචාරක කර්මාන්තය සඳහා ගොඩක් වෙලාවට මේක වැදගත්කමක් දක්වනවා. මොකද විදේශ විනිමය ලංකාවට ගෙන එන්න ගොඩක් මේ සංචාරක කර්මාන්තය නිසා. ඒ නිසා වැඩි සංචාරක ආකර්ෂණයක් මේකෙන් ප්‍රදේශවලට ලැබිලා තියෙනවා. හරි, මෙතෙන්ට තමයි අපි ගිය සතියේ සාකච්ඡා කළේ. ඊළඟට අපි මේ කියන තෙත්බිම්, ලංකාවේ තෙත්බිම් ගණනාවක් තියෙනවා. රැම්සාර් තෙත්බිම් ප්‍රධාන වශයෙන් 6ක් තියෙනවා ලංකාවේ. මේක මේ කියන ප්‍රසන්ටේෂන් එක අවසානයේ ඔයගලන්ට ඒ ගැන දක්වලා ඇති. මේ ශ්‍රී ලංකාවේ තෙත්බිම් ගත්තොත් එහෙම මේ තෙත්බිම් පරිසර පද්ධතිය මූණ පාන ගැටලු 4ක් පැහැදිලි කරන්න කියලා આવොත් ගොඩාක් වෙලාවට ඕගොල්ලෝ මෙන්න මේ කියන 4 තමයි ලියවෙන්න ඕනි. පළවෙනි එක තමයි අනවසර ඉදිකිරීම. දැන් ලංකාවේ තෙත්බිම් ගොඩාක් වෙලාවට ව්‍යාප්තිලා තියෙන්නේ නාගරික ජනාවාස ආශ්‍රිතව. අපි ගත්තොත් එහෙම කොළඹ, කළුතර, ගාල්ල, මාතර මෙන්න මේ කියන ප්‍රදේශ ආශ්‍රිතව තමයි වැඩිම තෙත්බිම් ප්‍රමාණය ලංකාව තුළ තියෙන්නේ. එතකොට තෙත්බිම් ගත්තොත් එහෙම ගොඩක් වෙලා ලංකාව තුළ තියෙන දේවල් අපි දැන් දියවන්නාවය ගත්තත් ඒකත් තෙත්බිමක් විදිහට අපට හඳුන ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි ලුණාව කලපුව ආශ්‍රිතව තියෙනවා. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම මුතුරාජවෙල කියන තෙත්බිමක්. ඒ වගේම අපි ගත්තොත් එහෙම මාදුගඟ කියන්නේ තෙත්බිමක්. ඊළඟට කලමැටිය කියලා කියන්නේ තෙත්බිමක්. ඊළඟට බෝන්දල කියලා කියන්නේ තෙත්බිමක්. එතකොට මේ වගේ තෙත්බිම් ගණනාවක්
ශ්‍රී ලංකාව තුළ අපට ප්‍රධාන වශයෙන් දැක් ගන්න පුළුවන්. ඊළඟට විල්පත්තු කියන්නේ තෙත්බීමක්, ඊළඟට කුරුළු කුමන අබේ භූමිය කියන්නේ තෙත්බීමක්. ඒතකොට ලංකාව තුළ ඒ වගේ තෙත්බීම් 41ක් පමණ ලංකාවේ තියෙනවා. මේ 41කින් රැම්සාර් තෙත්බීම් ලෙස නම් කරලා තියෙනවා තෙත්බීම් 6ක්. ඒ කියන්නේ ඒකේ ඉහළ ජෛව විවිධත්වය වගේම පරිසරයේ තුළ තියෙන ආකර්ශනීය බවත් එක්ක තමයි තෙත්බීම් නම් කරලා තියෙන්නේ. එතකොට රැම්සාර් තෙත්බීම් 6ක් ලංකාව තුළ දැක ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට ශ්‍රී ලංකාවේ මේ තෙත්බීම් වලට තව එකක් කියන්න ඕන පුතේ, ලෝකයේ එකම තෙත්බීම් ආශ්‍රිත රැම්සාර් නගරය කියලා නගරයක් පත් කළා. ඒ කියන්නේ වැඩිම තෙත්බීම් ප්‍රමාණයක් තියෙන නගරයට රැම්සාර් නගරය කියලා අපි නම් කළා. එතකොට ඒක ලෝකෙටම එකයි තියෙන්නේ, තමයි ශ්‍රී ලංකාවේ කොළඹ. එතකොට කොළඹ නගරය කියන්නේ රැම්සාර් නගරයක්. ලෝකයේ පළවෙනි රැම්සාර් නගරය තමයි කොළඹ නගරය. ඒ නිසා ලංකාව තුළ ලොකු වැදගත්කමක් මේ තෙත්බීම් සම්බන්ධව තියෙනවා. ඒ නිසා ගොඩාක් අවුරුදු වල මේ තෙත්බීම් වලින් අහලා තියෙනවා. ගිය සිලබස් එකේ විතරක් 3 වතාවක් මේ තෙත්බීම් වලින් ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. හරි. දැන් මේ තෙත්බීම් පරිසර පද්ධතියේ මුහුණ පාලා තියෙන ගැටලු 4ක් පැහැදිලි කරන්න කිව්වහම පළවෙනි එක තමයි අනවසර ඉදිකිරීම, දෙවෙනි එක අපද්‍රව්‍ය බැහැර කිරීම, ඊළඟට ජෛව සම්පත් මංකොල්ලය ඉඩම් ගොඩ කිරීම. අනවසර ඉදිකිරීම කියලා කියන්නේ ගොඩක් වෙලාවට නාගරික පරිසරයක්නේ තියෙන්නේ. එතකොට ඒ පරිසරය තුල තවත් භූමි හොයාගන්න බැරි වුණාම තෙත්බීම් ආශ්‍රිත මේ මායිමටම ඇවිල්ලා ගොඩක් වෙලාවට ඉදිකිරීම කරනවා. විශේෂයෙන්ම අනවසර ඉදිකිරීම විදිහට තමයි අපි මේවා හඳුනගන්නේ. පැල්පත් මුඩුක්කු විදිහට ගොඩාක් වෙලාවට මේවා හඳුන ගන්න පුළුවන් తాවකාලික නිවාස. ඒ වුණත් මේ ප්‍රදේශවල වෙන ඉන්න නිවාස තනාගන්න සහ ඉඩම් මිල ඉහළ යාම වගේ තත්ත්වයක් හේතුවෙන් ගොඩක් වෙලාවට සාමාන්‍ය ජනයා මේ කියන අනවසර ඉදිකිරීම කරනවා, මේ කියන තෙත්බීම් ආශ්‍රිතව. ඒ වගේම තමයි අපද්‍රව්‍ය බැහැර කරනවා. නාගරික ප්‍රදේශයේ ගත්තොත් කොළඹ නගරයේ ටොන් 1000ක් දිනකට බැහැර කරනවා කැලිකසල. මේකෙන් සැලකිය යුතු ප්‍රමාණයක් මේ තෙත්බීම් වලට තමයි බැහැර කරන්නේ, සුදුසු ස්ථානට ගෙනියන්න අවස්ථාව නැති නිසා. ඒ වගේම තමයි ජෛව සම්පත් මංකොල්ලය කියන එක ඔයගොල්ලෝ දන්නවා. මම සරල වචන ටික මේ කියන්නේ. ජෛව සම්පත් මංකොල්ලය කියලා කියන්නේ පුතේ ගොඩක් වෙලාවට ලංකාවේ තියෙන ශාක සත්ත්ව ප්‍රජාව වෙනත් රටවල් වලට ගිනියන එක තමයි ජෛව සම්පත් මංකොල්ලය කියලා කියන්නේ. එතකොට ලංකාවට ආවේනික සතුන් ගොඩක් වෙලාවට වෙනත් රටවල් වලට ගියොත් අපේ ආවේනික ලිස්ට් එකේ ඉන්න සත්ත්ව ප්‍රමාණය ගොඩක් වෙලාවට අඩු වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ජෛව සම්පත් මංකොල්ලය කියන එකත් මේ තෙත්බීම් ආශ්‍රිතව ඇති වෙලා තියෙන ගැටලුවක්. ඒ වගේම ඉඩම් ගොඩ කිරීම සම්බන්ධව විශේෂයෙන්ම වර්තමානයේ සංවර්ධන ක්‍රියාවලියත් එක්ක ලංකාව විශාල වශයෙන් බෙදලා තියෙන නිසා අධිවේගී මාර්ග ඊළඟට කාපට් මාර්ග නේද විශාල ප්‍රමාණයක සංවර්ධනයක් ගොඩක් වෙලාවට සිද්ධ කරනවා. ඉතින් ඒකේ සංවර්ධනය කියන වචනයට මම ලොකු කැමැත්තක් නැහැ. මොකද මේ සංවර්ධනය කියන්නේ ගොඩාක් වෙලාට මාර්ග හදන එක, ඒ වගේම මේ තියෙන යටිතල පහසුකම් හදන එකම නෙමෙයි, පුද්ගල ජන ජීවිතය ඉදිරියට ගෙන යන එකත් මේකට ගොඩක් වෙලාවට අදාළ වෙනවා. ඉතින් ඒ නිසා මේවා සිදු කිරීමේදී ගොඩාක් වෙලාවට අපට වෙන භාවිතා කරන්න වෙන ඉඩක් නැහැ. ඒ නිසා ඉඩම් ගොඩ කරලා තමයි ගොඩක් වෙලාවට මේ යටිතල පහසුකම් නිර්මාණය කරන්නේ. එතකොට මේ ඉඩම් ගොඩ කිරීමේදී විශාල ගැටලුවක් තියෙනවා. ඒකට හේතුව ප්‍රධාන වශයෙන්ම මේ තෙත්බීම් තමයි. ගොඩක් වෙලාවට කොළඹ නගරේ වැඩිම ප්‍රමාණයක් තියෙන තෙත්බීම්නේ. ඒතකොට කොළඹ සංවර්ධනය වෙනකොට මේ තෙත්බීම් ගොඩ කළා තමයි ගොඩක් වෙලාවට මේ යටිතල පහසුකම් මාර්ග අධිවේගී මාර්ග හදන්න වෙන්නේ. එහෙම වුණොත් එහෙම අර ගම්වතුර පාලනය කියන කාරණාව තෙත්බීම් වලින් අපට දෙන ප්‍රයෝජනය වෙනත් ආකාරයකින් මේක නැති වෙලා යනවා. ඒ නිසා අපි බලාපොරොත්තු නොවූ ප්‍රදේශවල ගම්වතුර තත්ත්වයක් නැති වෙන්න පුළුවන්. පහුගිය මාසයේ එක අපි අත්දැක්කා ගම්පහ දිස්ත්‍රික්කයේම ගොඩක් වෙලාට යට වෙලා ගියා. ඉතින් ඒ නිසා ප්‍රධාන වශයෙන්ම මේ ශ්‍රී ලංකාවේ තෙත්බීම් පරිසර පද්ධතිය මුහුණ දීලා තියෙන ප්‍රධාන ගැටලු තමයි ඔය අපි සාකච්ඡා කළේ. ඔය කරුණු 4. අපි දැන් මේකේ උත්තරයක් ලියන හැටි බලමු. මම මේ උත්තරේ දෙන්නේ මේ රිවිෂන් එකක් විදිහට කරගෙන යන්නේ. ඒ නිසා ඕගලන්ට මේක උත්තරේ තියෙනවා. මේක ඕගොල්ලෝ මම PDF එකේ එවලා තියෙනවා පුතේ. ඕගලන්ට ඕන මේක ටියුට් එකක් නෙමෙයි, PDF මේක උත්තරයක්. ඒ නිසා ඕගලන්ට මේක print කරගන්න පුළුවන් විදිහට මම PDF එකක් විදිහට එවලා තියෙනවා. ඒ නිසා ඒකත් පොඩ්ඩක් හදාගන්න. හරි.
ඊළඟට අපි ගත්තොත් එහෙම ඊළඟ ස්ලයිඩ් එකට යන් අපි ශ්‍රී ලංකාවේ තෙත්බිම් පරිසර පද්ධතිය මුහුණ පාලා තියෙන ප්‍රධාන ගැටලුවක් තමයි අනවසර ඉදිකිරීම. ඒකේ උත්තරේ තමයි මම මේ දීලා තියෙන්නේ. මේක කටපාඩම් කරගන්න ඕගොල්ලන්ට අලුත් උදාහරණ තියෙනවා නම් මේවට එකතු කරන්න හැකියාව තියෙනවා. හරි. දැන් අපි බලමු අනවසර ඉදිකිරීම කියන්නේ මොකක්ද කියලා. ශ්‍රී ලංකාවේ තෙත්බිම් මුහුණ පා ඇති ප්‍රධාන ගැටලුවක් ලෙස අනවසර ඉදිකිරීම දක්වන්න පුළුවන්. මෙහිදී ශ්‍රී ලංකාවේ තෙත්බිම් ආශ්‍රිතව සිදු කරනු ලබන මානව ක්‍රියාකාරකම් මේ සඳහා ගොඩක් වෙලාවට හේතු වෙනවා. එතකොට තෙත්බිම් සඳහා මානව ක්‍රියාකාරකම් තමයි ගොඩාක් වෙලාවට හේතු වෙන්නේ. නැත්නම් තෙත්බිම් වලට ලොකු ගැටලුවක් එන්නේ මිනිසුන්ගේ අනවසර ඉදිකිරීම නේද? ඒ වගේ තත්ත්වයන් ඔස්සේ තමයි ගොඩාක් වෙලාවට මේ මානව ක්‍රියාකාරකම් ආශ්‍රිතව තෙත්බිම් වල සිදු කරනකොට මේ ගැටලුවට මුහුණ පාන. එතකොට අනවසර ඉදිකිරීම කියන එකත් ගැටලුවක් විදිහට අපිට හඳුන ගන්න පුළුවන්. සංචාරක කර්මාන්තය ආශ්‍රිත හෝටල් ඉදි කරනවා. ඒ වගේම සංවර්ධන ව්‍යාපෘති ආශ්‍රිතව ඉදිකිරීම කරනවා. ඒ වගේම පැල්පත් මුඩුක්කු වගේ දේවල් ඉදි කරනවා. එතකොට මේවා තමයි මානව ක්‍රියාකාරකම් විදිහට අපට දකින්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ශ්‍රී ලංකාවේ තෙත්බිම් මුහුණ පාලා තියෙන ප්‍රධානම ගැටලුව තමයි අනවසර ඉදිකිරීම. ශ්‍රී ලංකාවේ තෙත්බිම් මෙතෙන්දි කියන්න ඕන පුතේ මෙහෙම එකක් තව ඔයගොල්ලෝ ඒවා මතක තියාගන්න මෙතෙන්ට එකතු කරගන්න. ශ්‍රී ලංකාවේ තෙත්බිම් වැඩිපුරම ව්‍යාප්ත වෙලා තියෙන නාගරික ප්‍රදේශ. කියන්නේ වැඩිම ජනසංඛ්‍යාවක් ඉන්න ප්‍රදේශ ආශ්‍රිතව. ශ්‍රී ලංකාවේ වැඩිම ජනසංඛ්‍යාවක් ඉන්නේ නිරිත කියන්නේ වගේ විරල තීර ආශ්‍රිතව. ඒ කියන්නේ බස්නාහිර නිරිත කියන විරල තීර ආශ්‍රිතව තමයි වැඩිම 50%කට වැඩි ජනසංඛ්‍යාවක් ඉන්නේ. ඒ නිසා ඒ ආශ්‍රිතවම තමයි තෙත්බිම් වැඩි ප්‍රමාණයක් තියෙන්නේ. මේ හේතුව නිසා ගොඩාක් වෙලාවට සංචාරක කර්මාන්තය ආශ්‍රිත හෝටල් සංවර්ධන ව්‍යාපෘති ඉදිකිරීම පැල්පත් මුඩුක්කු ජනාවාස මොකද නාගරික ප්‍රදේශයක් තුළ ගොඩක් වෙලාට පැල්පත් මුඩුක්කු අනිවාර්යයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල් වල අපිට දැක් ගන්න හැකියාව ලැබෙනවා. ඒ නිසා ප්‍රධාන වශයෙන්ම මේ කියන මානව ක්‍රියාකාරකම් අපිට තෙත්බිම් ආශ්‍රිතව දැක් ගන්න පුළුවන්. ඒ නිසා මෙම අනවසර ඉදිකිරීම හේතුවෙන් තෙත්බිම් ආශ්‍රිතව ශාක විවිධත්වයට විශාල හානියක් වෙනවා. සත්ත්ව විවිධත්වයට හානි වෙනවා. ඒ වගේම ගම් වතුර තර්ජන ඇතිවීම වගේ අහිතකර ප්‍රතිඵල රැසක් ඇති වෙනවා මේ අනවසර ඉදිකිරීම හේතුවෙන්. අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අහිතකර සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් අපට දැක ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට උදාහරණ විදිහට තමයි අපි මේවා දක්වන්නේ. සංවර්ධන ව්‍යාපෘති ගත්තොත් එහෙම මාර්ග සංවර්ධනය. හරි ඊළඟට අපි ගත්තොත් එහෙම නව නිවාස සංකීර්ණ ඉදි කරනවා. ඒ වගේ තමයි ගොඩාක් වෙලාවට සංවර්ධන ව්‍යාපෘති කියලා අපි හඳුනගන්නේ. අපි ගත්තොත් එහෙම කලමැටිය. මෙන්න මේක කලමැටිය තෙත්බිම් ආශ්‍රිතව සිදු කර ඇති සංවර්ධන යෝජනා ක්‍රමයක් වශයෙන් කච්චිකල්ලාරු ඇල ඔස්සේ මිරිදිය කලමැටිය තෙත්බිම්ට ගලා ඒම නිසා කරදිය ප්‍රමාණයට වඩා මිරිදිය ජල ප්‍රමාණය වැඩි වෙලා මිරිදියට ඔරොත්තු දෙන ශාක වර්ධනය වෙලා තියෙනවා. දැන් මම මේක පොඩ්ඩක් පැහැදිලි කරන්න. ගොඩක් වෙලාවට විවිධ සංවර්ධන යෝජනා ක්‍රම හඳුනා ගන්න හැකියාවක් තියෙනවා. දැන් කලමැටිය කියන ප්‍රදේශය ගත්තොත් එහෙම කලමැටිය තෙත්බිම ආශ්‍රිතවත් විවිධ සංවර්ධන යෝජනා ක්‍රම තියෙනවා. එතකොට මේ සංවර්ධන යෝජනා ක්‍රම මගින් දැන් අපි තෙත්බිමක ගොඩාක් වෙලාවට කරදිය මිරිදිය මිශ්‍ර වෙලා තියෙන්න පුළුවන්. හරි. එතකොට ඒකට ඔරොත්තු දෙන ශාක ප්‍රජාවක් තමයි තියෙන්නේ. ගොඩාක් වෙලාවට කඩුලාන ශාක කියන්නේ කිවුල් දියේ නිර්මාණය වෙන එකක්. නේද? කිවුල් කියන්නේ කරදියයි මිරිදියයි දෙකම මිශ්‍ර වෙලා නිර්මාණය වෙන එකක් තමයි කියන්නේ. එතකොට මේ කියන කලමැටිය තෙත්බිමට කච්චිගල්ලාරු ඇල මේ සංවර්ධන යෝජනා ක්‍රමයන් මගින් අර වැඩි ජල ප්‍රමාණයක් ගංගාවලින් වගා භූමිවලට ගෙනහිල්ලා ඒක ඇලකින් මේ කියන කලමැටි තෙත්බිමට එවලා තියෙනවා. එතකොට ප්‍රමාණයට කලින් තිබිච්ච ප්‍රමාණයට වඩා වැඩි මිරිදිය ජල ප්‍රමාණයක් මේ කියන කලමැටිය තෙත්බිමට ගලාගෙන ඇවිල්ලා තියෙනවා. ඒ හේතුවෙන් ගොඩක් වෙලාවට අර මිරිදියට පමණක් ඔරොත්තු දෙන ශාක පමණක් වර්ධනය වෙලා තිනවා. ඒකට පරිසර පද්ධතියේ තුලිතතාවයට බිඳ වැටීම. මොකද අනිකුත් සතුන්ට ඒ තියෙන ජලයේ තියෙන සාන්ද්‍රණ මට්ටම අනුව ජීවත් වෙන්න හැකියාව නැහැ. ඉතින් මිරිදිය
හුරු ජීවීන් පමණක් ඊට පස්සේ වර්ධනය වෙලා ශාක වර්ධනය වෙලා ගිහින් තියෙනවා. එතකොට මේක ගොඩක් වෙලාවට ගැටලුකාරී තත්ත්වයක්. ඒ නිසා කියුල්දිය ආශ්‍රිත ශාකා සත්ත්ව ප්‍රජාවට දැඩි බලපෑමක් ඇති වෙලා තියෙනවා. මේ අනවසර ඉදිකිරීම කියලා කියන එක යටතේ මේක දාන්න පුළුවන්. ඒකට හේතුව මේ සංවර්ධන යෝජනා ක්‍රමයක්. එතකොට මේ සංවර්ධන යෝජනා ක්‍රමය ඉදිකිරීම එක්ක සිදු කරලා තියෙන සංවර්ධන යෝජනා ක්‍රමයක් නිසා කච්චිගල්ලාරු ඇල ඔස්සේ මේ මිරිදිය කලමැටියට ඇවිල්ලා තියෙනවා. හරි. දැන් මේක මම සාමාන්‍ය උත්තරයකට ලියන විදිහ මම පොඩ්ඩක් කියන්නම් හොඳට අහගෙන ඉන්න. ශ්‍රී ලංකාවේ අපි ගත්තොත් එහෙම ශ්‍රී ලංකාවේ තිද්බිම් පරිසර පද්ධතිය ආශ්‍රිත මූණපා ඇති ප්‍රධාන ගැටලුවල් ලෙස අනවසර ඉදිකිරීම් දක්වන්න පුළුවන්. මෙහිදී ශ්‍රී ලංකාවේ තිද්බිම් ආශ්‍රිතව සිදු කරන මානව ක්‍රියාකාරකම් වැඩි වශයෙන් හේතු වෙනවා. අනවසර ඉදිකිරීම් ශ්‍රී ලංකාව තුළ වැඩි වශයෙන්ම මේ තිද්බිම් ආශ්‍රිතව සිදු වෙලා තියෙන්නේ. ශ්‍රී ලංකාවේ තිද්බිම් වැඩි වශයෙන්ම දකින්න පුළුවන් වෙන්නේ නිරිත බටහිර නිරිත ප්‍රදේශවල. ඒ වගේම ලංකාවෙන් 50%කටත් වැඩි ප්‍රමාණයක පිරිසක් ජීවත් වෙන්නේ ඔය බටහිර සහ නිරිත කියන විරල ආශ්‍රිත ප්‍රදේශවල. මේ හේතුව නිසා විවිධ සංවර්ධන වැඩසටහන් සංචාරක කර්මාන්තය ආශ්‍රිත ක්‍රියාකාරකම් රැසක් මේ කියන ප්‍රදේශය ඔස්සේ දියුණු වෙලා තියෙනවා. ඒ නිසා මානව ක්‍රියාකාරකම් විදිහට සංචාරක කර්මාන්තය ඒ වගේම ආශ්‍රිත හෝටල් ඉදිකිරීම් සංවර්ධන ව්‍යාපෘති පැල්පත් මුඩුක්කු ආදී ඉදිකිරීම් මානව ක්‍රියාකාරකම් ආශ්‍රිතව අපට දැක ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ හේතුව නිසා ගොඩාක් වෙලාවට මේ අනවසර ඉදිකිරීම හේතුවෙන් ශාක විවිධත්වයට හානි වෙනවා. ඒ වගේම සත්ව විවිධත්වයටත් හානි වෙනවා. ඒ වගේම ගම් වතුර තර්ජන වගේ දේවල් ප්‍රධාන වශයෙන්ම ඇති වෙනවා. ඊට අමතරව කැලිකසල බැහැර කිරීම පැල්පත් මුඩුක්කු ආශ්‍රිතව කැලිකසල බැහැර කිරීම මේකෙදී අපට ප්‍රධාන වශයෙන්ම දක්වන්න පුළුවන්. මේ නිසා තෙත්බිම් පරිසරය ආශ්‍රිත ජලය විශාල වශයෙන් දූෂණයට ලක්වීම සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ප්‍රධාන වශයෙන්ම සංවර්ධන ව්‍යාපෘතියක් විදිහට අපට කච්චිකල්ලාරු කියන ඇල සංවර්ධනය කරලා තියෙනවා විවිධ ඉදිකිරීම් සම්බන්ධව. එතකොට මේකේ ඒ ඇල ඔස්සේ ප්‍රධාන වශයෙන්ම මිරිදිය ජලය කලමැටිය තෙත්බිමට ගලාගෙන ඒම නිසා මිරිදියට ඔරොත්තු දෙන ශාක වර්ධනය වීමක් අපට දැක් ගන්න පුළුවන්. ඒ නිසා මේ අනවසර ඉදිකිරීම හේතුවෙන් ඇලක් කියන්නේ උනත් ඉදිකිරීමක්. ඒ නිසා ඒ ඉදිකිරීම තුළ තෙත්බිම් වලට වැඩිපුර මිරිදිය ජලය ගලා ගිහිල්ලා ඒ ප්‍රදේශය ආශ්‍රිතව තියෙන පරිසර පද්ධතිය තුලිතතාවයේ බිඳ වැටීමක් අපට දැක් ගන්න පුළුවන්. මේ නිසා ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකාවේ තිද්බිම් ආශ්‍රිතව ඇති වෙලා තියෙන ප්‍රධාන ගැටලුවක් තමයි අනවසර ඉදිකිරීම කියන කාරණාව. ඔන්න ඔය ටික තමයි ලියවෙන්න ඕනේ. එතකොට රූල් 10කට වැඩිය ඔයගලන්ට ලියවෙයි. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ අපි දෙවනි අදහසට යමු. අපද්‍රව්‍ය බැහැර කිරීම සම්බන්ධව. හරි. දැන් අපද්‍රව්‍ය ගත්තොත් අපද්‍රව්‍ය වැඩිම ප්‍රමාණයක් එකතු වෙන්නේ කොහොමද? මිනිස්සු වැඩිම ප්‍රමාණයක් ගැවසෙන ස්ථානවලනේ නේද? එතකොට අපි කොළඹ නගරය, කළුතර, ගාල්ල, මාතර ගත්තොත් ලංකාවේ 50%කට වැඩි ජනසංඛ්‍යාව මේ කියන දිස්ත්‍රික්ක ටිකේ තියෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයත් ඔය ක්ලාසිත දිස්ත්‍රික්කයක්. එතකොට මේ කියන දිස්ත්‍රික්ක පහේ ලංකාවේ 50%කට වැඩි ජන සංඛ්‍යාවක් ඉන්නවා. එතකොට ඒ නිසා කොළඹ නගරයේ විතරක් දෛනිකව අපි ගත්තොත් එහෙම කැලිකසල ටොන් 1000ක් දෛනිකව බැහැර කරනවා. හැබැයි මේ ටොන් 1000 බැහැර කරන්න පුළුවන් ස්ථාන කොළඹ නගරේ නෑ. ඒ නිසා මේවා කළමනාකරණය කිරීමකින් යුතුව වර්තමානයේ සුළු වශයෙන් මේ දේවල් සිද්ධ කළත් සම්පූර්ණ ලෙසම ගොඩක් වෙලාවට මේ බැහැර කිරීම සිද්ධ වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට මේ කැලිකසල අපද්‍රව්‍ය වගේ දේවල් යාබදව තියෙන තෙත්බිම් ආශ්‍රිත ප්‍රදේශවලත් බැහැර කරනවා. ඉතින් මේ නිසා මේකෙන් විශාල පාරිසරික ගැටලු රැසක් ඇති වෙනවා. ඒ නිසා අපද්‍රව්‍ය බැහැර කිරීම කියන එක තෙත්බිමකට කියන එක අනික ප්‍රධානම ගැටලුවක්. හරි මෙහි ජනසංඛ්‍යාව අධික වීමත් නාගරීකරණයත් හේතුවෙන් අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර කිරීම සිදු නොවීම හේතුවෙන් පහත් බිම් වලට අපද්‍රව්‍ය බැහැර කිරීමක් දකින්න පුළුවන්. ශ්‍රී ලංකාවේ ජනාකීර්ණ ප්‍රදේශ ආශ්‍රිතව තමයි තෙත්බිම් වැඩි ප්‍රමාණයක් තියෙන්නේ. අපි බලමු ඊට පහළින් තියෙනවා කොළඹ නගරයේ ලෝකයේ පළමු රැම්සාර තෙත්බිම් නගරය වන අතර තෙත්බිම් රැසක් ශ්‍රී ලංකාවේ නිරත වෙරළබඩ ප්‍රදේශවල පවතිනවා. ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යාවෙන් 50%ක් මේ ප්‍රදේශවල ජීවත් වීම හේතුවෙන් අපද්‍රව්‍ය වැඩි ප්‍රමාණයක් මෙම තෙත්බිම් වලට එකතු වෙනවා. මේ කියන අපද්‍රව්‍ය බැහැර වෙච්ච
තිද්බිම් කීපයක් තියෙනවා. බෙල්ලන්විල, අත්තිඩිය, මුතුරාජවෙල වගේ තිද්බිම් ආශ්‍රිතව මේවා ගොඩක් වෙලාවට මේ අපද්‍රව්‍ය බැහැර වීමෙන් තියෙනවා. මේකෙන් ඇතිවන බලපෑම් මේකට නෑ. ලියවිලා නෑ. ඒ නිසා ඔයගොල්ලෝ මෙතෙන්ට ඇඩ් කරගන්න මතක තියාගන්න. ජෛව විවිධත්වයට බලපෑමක් ඇති වෙනවා. ජලය අපවිත්‍ර වීම නිසා දැඩි දුර්ගන්ධයක් ඇති වෙනවා. වසංගත රෝග පැතිරී යනවා. ඔන්න ඔය ටික අනිවාර්යෙන් ලියවෙන්න ඕනේ. මම මේකේ ලියවිලා නැහැ. හරි. ඒ නිසා අපද්‍රව බැහැර කිරීම කියලා ඔයගොල්ලෝ කොලයකට ටක් දාලා ලියලා ඒකේ මම වැඩි කරුණු ටික වෙන වෙනම ලියාගෙන මේකට ඇඩ් කරගන්න ඔයගොල්ලෝ පස්සේ. හරි තේරුණානේ? දැන් මේ කියන අපද්‍රව බැහැර කිරීමෙන් ඇතිවන අහිතකර ප්‍රතිඵල විදිහට ගොඩාක් වෙලාවට ජෛව විවිධත්වයට බලපෑම් ඇති වෙනවා. ශාකා සතුන්ට ගොඩක් වෙලාවට මේ කැලිකසල බැහැර කරපු පරිසරයක ජීවත් වෙන්න බෑ. ඔවුන් වඳ වීමේ තර්ජනයකට ලක් වෙනවා. ඒ වගේම තමයි දැඩි දුර්ගන්ධයක් පැතිරෙනවා. ජල දූෂණය ඇති වෙනවා. ඒ වගේම තමයි වසංගත රෝග පැතිරී යන්න ගොඩාක් වෙලාවට මේ තිද්බිම් වලට කැලිකසල බැහැර කිරීම හේතුවෙන් සිදු වෙනවා. ඒතර ඔන්න ඔය ටික තමයි ලියවෙන්න ඕන. හරි. දැන් මම මේකේ උත්තරේ කියනවා පුතේ. අපද්‍රව්‍ය බැහැර කිරීම කියන කොටසේ උත්තරේ කියන හොඳට අහගෙන ඉන්න. ශ්‍රී ලංකාවේ තිද්බිම් ආශ්‍රිතව ශ්‍රී ලංකා තිද්බිම් පරිසර පද්ධතිය මුහුණ පාලා තියෙන තවත් ප්‍රධාන ගැටලුවක් ලෙස අපද්‍රව්‍ය බැහැර කිරීම හඳුන ගන්න පුළුවන්. එතකොට අපද්‍රව්‍ය බැහැර කිරීම ගත්තොත් එහෙම ප්‍රධාන වශයෙන්ම තිද්බිම් ආශ්‍රිතව අපද්‍රව්‍ය වැඩි ප්‍රමාණයක් බැහැර වෙන්නේ නාගරික ප්‍රදේශවල. ශ්‍රී ලංකාවේ තිද්බිම් වැඩි ප්‍රමාණයක් මේ නාගරික ප්‍රදේශවල තමයි පවතින්නේ. ගම්පහ, කොළඹ, කළුතර, ගාල්ල, මාතර වගේ දිස්ත්‍රික්ක ගත්තොත් ලංකාවෙන් 50%කට වැඩි ජනසංඛ්‍යාව මේ කියන ප්‍රදේශවල ජීවත් වෙනවා. ඒ නිසා ඉහළ නාගරික ලක්ෂණ මේ කියන ප්‍රදේශයේ දකින්න පුළුවන්. මේ නිසා ගොඩක් වෙලාවට මේ නාගරීකරණයත් එක්ක එකතු වන අපද්‍රව්‍ය නිසි කළමනාකාරීත්වයකින් බැහැර නොවීම නිසා ඒවා සමහර වෙලාවට තිද්බිම් ආශ්‍රිතවත් බැහැර කරනවා අවිධිමත්ව. කොළඹ නගරයේ දෛනිකව ටොන් 1000ක් කැලිකසල එකතු වෙනවා. එහෙත් මේ ටොන් 1000 බැහැර කරන්න ස්ථානයක් නැහැ. ඒ නිසා ඒවෙන් සුළු කොටසක් තිද්බිම් වලටත් බැහැර කරන්න සිද්ධ වෙනවා. මේ තත්ත්වය මත මේ ජලජ ප්‍රජාවට ජලජ ජීවීන්ට විශාල තර්ජනයක් තිද්බිම් ආශ්‍රිතව සිදු වෙනවා. විශේෂයෙන් අපි ගත්තොත් එහෙම බෙල්ලන්විල, අත්තිඩිය, මුතුරාජවල වගේ තිද්බිම් කැලිකසල බැහැර කිරීම හේතුවෙන් ඒ ප්‍රදේශවල ජෛව විවිධත්වයට ලොකු බලපෑමක් ඇති වෙනවා. ජීවීන් ශාක විනාශ වෙලා යන්න පුළුවන්. ඔවුන් වඳ වෙන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම තමයි දැඩි දුර්ගන්ධයක් ඇති වෙනවා. ජල දූෂණය සිද්ධ වෙනවා. ඒ වගේම තව හේතුවක් තියෙනවා. ප්‍රධාන වශයෙන්ම වසංගත රෝග පැතිරී යාමටත් මේක ගොඩක් වෙලාවට බලපානවා. මේ නිසා මේ තිද්බිම් ආශ්‍රිතව අපද්‍රව්‍ය බැහැර කළොත් එහෙම මේ පරිසර පද්ධතියට විශාල හානියක් සිද්ධ වෙනවා. ඔන්න ඔය ටික තමයි පෙළගස්වල රූල් 10කට වැඩියෙන් ලියවෙන්න ඕනේ. මේ වගේ දෙයක් ලියන්න පුළුවන් පුතේ රූල් 10කට වඩා වැඩි. හරි. දැන් එහෙනම් අපි කරුණු දෙකක් කතා කළා. එකක් තමයි අපි ගත්තේ අපද්‍රව්‍ය බැහැර කිරීම සම්බන්ධව. ඊළඟට අනවසර ඉදිකිරීම සම්බන්ධව අපි සාකච්ඡා කළා. ඊළඟට අපි ගමු ඊළඟ කොටස ජෛව සම්පත් මංකොල්ලය කියන එක. හරි. ජෛව සම්පත් මංකොල්ලය කියන්නේ මොකක්ද? මම කලින් කිව්වා ලංකාවේ තියෙන ශාඛා සත්ත්ව කොටස් පිටරටට ඇදිලා යන අවස්ථාවක් තමයි ජෛව සම්පත් මංකොල්ලය කියන්නේ. මේක නිකම්ම ඇදිලා යන්නේ නෑනේ. නේද? විදේශිකයන් මාර්ගයෙන් සහ ලංකාවේ ඉන්න පිරිස් මගින් තමයි ගොඩාක් වෙලාවට වෙනත් රටවල් වලට ඇදිලා යන්නේ. ඒ නිසා මේ ජෛව සම්පත් මංකොල්ලය කියන කාරණාවේදී ගොඩාක් වෙලාවට සංචාරක කර්මාන්තයත් ඇදිලා තිනවා. මොකද එන්න සංචාරකයන් තමයි ලංකාවේ මේ දේවල් තමන්ගේ රටට ගෙන යන්න උත්සාහයක් කරන්නේ. හරි. දැන් අපි මේකේ තියෙන ඉස්සෙල්ලා කරුණු ටික පැහැදිලි කරගෙන උත්තරයක් මම කියන්නම්. ඒක හොඳට අහගන්න. ජෛව සම්පත් මංකොල්ලය කියන එක. ජෛව සම්පත් මංකොල්ලයද තිද්බිම් ආශ්‍රිතව දැකගත හැකි තවත් ගැටලුවක් ලෙස අපට හඳුනා ගන්න පුළුවන්. එතකොට තිද්බිම් ආශ්‍රිතව තියෙන තව ප්‍රධාන ගැටලුවක් තමයි ජෛව සම්පත් මංකොල්ලය. ශ්‍රී ලංකාවේ තිද්බිම් ආශ්‍රිතව දේශීය වැදගත් වෙන ඒකදේශීය ශාඛා සත්ත්ව විශේෂ රැසක් තියෙනවා. දැන් අපි දන්නවා තිද්බිම් සම්බන්ධව කඩුලාන
ගත්තොත් එහෙම කඩුලාන ශාක තමයි ගොඩක් වෙලාවට වැදගත් වෙන්නේ. ලෝකේ කඩුලාන ශාක විශේෂ 55ක් විතර තියෙනවා. එකෙන් 20 ගාණක්ම ලංකාවේ දැක ගන්න පුළුවන්. ඒකිනුත් ගොඩක් වෙලාවට ඒකදේශීයව වැදගත් වෙන ශාක ගණනාවක් ලංකාව තුල පමණක් දකින්න පුළුවන් ඒවා තියෙනවා. ඒ වගේම සත්ත්ව විශේෂ ගත්තොත් එහෙම මෙතන මේ කියන ප්‍රදේශවල හොඳින් සූර්යාලෝකයක් ලැබෙනවා. ඒ වගේම පුතේ ජලයත් නොඅඩුව තියෙන නිසා ඕගොල්ලෝ දැන් තෙත්බිම් සම්බන්ධව වීඩියෝස් දැක්කා නේද? එතකොට ඒවා ඉහළ ජෛව විවිධත්වයක් අපිට දැක් ගන්න පුළුවන්. කඩුලාන ශාක, සමනල් විශේෂ, පක්ෂි විශේෂ නේද? මත්ස්‍ය විශේෂ ගොඩාක් අපිට මේ ජෛව සම්පත් මංකොල්ල තුල නැඹුරු වන අවස්ථා අපිට දකින්න පුළුවන්. එතකොට අර කියන විශේෂ ලංකාව තුල බෙහෙවින් තියෙනවා. ඒකදේශීය ශාඛා සත්ත්ව විශේෂ සංචාරක කර්මාන්තයේ හේතුවෙන් වෙනත් රටවල් වලට රැගෙන යාම විවිධ අවස්ථාවලදී අපිට දකින්න පුළුවන්. මෙහිදී අපරට ආවේනික ජෛව විවිධත්වය වෙනත් රටවල් වලට ඇදී යාමෙන් ශ්‍රී ලංකාවේ ඒකදේශීය ශාඛා සත්ත්ව ප්‍රමාණය අඩු වී යාමේ තර්ජනයක් පවතිනවා. එතකොට මේක ගොඩාක් ලේසියෙන් ලියන්න පුළුවන්, ඕගලන්ට හිතලා ලියන්න පුළුවන් දෙයක් තමයි ජෛව සම්පත් මංකොල්ලය කියලා කියන්නේ. එතකොට මේක කෙටියෙන් හඳුන්වන්න ඊට පස්සේ මේකෙන් නැති වෙන බලපෑම් ගත්තොත් එහෙම මේකේ එක සඳහන් වෙලා නැහැ. ඒකත් අපි ලියමු. ජෛව සම්පත් මංකොල්ලේ නිසා ඇති වෙන බලපෑම ගත්තොත් එහෙම ජෛව සම්පත් ගත්තොත් එහෙම ලංකාවේ ඒකදේශීය ශාක හා සත්ව ප්‍රමාණය ශ්‍රී ලංකාවේ ඒකදේශීය ශාක හා සත්ව ප්‍රමාණය අඩුවීමක් දකින්නවා. ඒක ගැටලුවක්. ඒ වගේම තමයි ගොඩාක් වෙලාවට ලංකාවේ ඒකදේශීය කියන්නේ ජෛව විවිධත්වයට විශාල බලපෑමක් මේ කියන ජෛව සම්පත් මංකොල්ලේ ආශ්‍රිතව දැක් ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට සමහරක් වෙලාවට ලංකාවේ තියෙන ශාක වෙනත් රටවල් වලට ගියාට පස්සේ ඒවා නිර්මාණය කරලා ඒවෙන් විවිධ නිෂ්පාදන කරලා පේටන්ට් බලපත්‍රයක් ලබා ගන්නවා. එතකොට ලංකාවේ අයට ඒකෙන් නිෂ්පාදනයක් කරන්න බෑ. කොහොමත් ලංකාවේ එහෙම නව නිපැයුම් වලට අවස්ථාව නැති නිසා ගැටලුවක් වෙන්නේ නැහැ නේද? හරි. අපි බලමු ඊළඟට මේ ජෛව සම්පත් මංකොල්ලේ විස්තර කරගන්නේ කොහොමද කියලා පුතේ. මෙන්න මෙහිමයි. ශ්‍රී ලංකාවේ තෙත්බිම් පරිසර පද්ධතියේ මූණ පාලා තියෙන තවත් ප්‍රධාන ගැටලුවක් තමයි ජෛව සම්පත් මංකොල්ලය කියන එක. එතකොට මේ ජෛව සම්පත් මංකොල්ලය ගත්තොත් එහෙම ගොඩක් වෙලාවට මේකෙන් බලපෑමට වෙන්නේ ඒකදේශීය ශාක සහ ඒකදේශීය සත්ත්ව විශේෂ වලට තමයි වැඩි බලපෑමක් ලැබෙන්නේ. මේකෙන් ගොඩක් වෙලාවට ලංකාවේ ජෛව විවිධත්වයට වගේම ලංකාවේ පරිසරික ආර්ථික වශයෙන් ගොඩක් වෙලාවට වැදගත් දෙයක් තමයි තෙත්බිම් කියන්නේ. ඒ වුණත් මේ ජෛව සම්පත් මංකොල්ලේ හේතුවෙන් මේක විශාල පාරිසරික ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ජෛව සම්පත් මංකොල්ලය සරලව කිව්වොත් එහෙම ලංකාවේ තියෙන ශාඛා සත්ත්ව ප්‍රජාව වෙනත් රටවල් කරා රැගෙන යාම අනවසරයෙන් රැගෙන යාම තමයි ගොඩක් වෙලාවට ජෛව සම්පත් මංකොල්ලය කියලා කියන්නේ. ඒකෙන් ලංකාවට විශාල බලපෑමක් ඇති වෙනවා. ලංකාවේ තෙත්බිම් ගත්තොත් එහෙම මේ තෙත්බිම් වල ඉහළ ජෛව විවිධත්වයක් තියෙනවා. විශේෂයෙන්ම කඩුලාන ශාක, සමනල් විශේෂ, පක්ෂි විශේෂ, මත්ස්‍ය විශේෂ වගේ ශාක හා සත්ත්ව විශේෂ ගණනාවක් ගොඩක් වෙලාවට මේ තෙත්බිම් වල තියෙනවා. ඒකට සුදුසු දේශගුණයක් ලංකාව තුළ තියෙනවා. අපි ගත්තොත් එහෙම ඉහළ උෂ්ණත්වයත්, වර්ෂාපතනය, ජල පහසුව මේ සියලුම දේවල් මේ තෙත්බිම් ආශ්‍රිතව ගොඩනැගිලා තියෙන නිසා ඉහළ ජෛව විවිධත්වයක් තියෙනවා. ඒ නිසා සංචාරක කර්මාන්තයන් ලංකාවේ වර්ධනය වෙලා තිනවා. මෙවැනි ස්ථාන ලෝකයේ හැමතැනම නැහැ. ඉතින් ඒ නිසා එවැනි ස්ථාන නරඹන්න විශාල සංචාරක ආකර්ෂණයක් තියෙන නිසා විවිධ රටවල් වල පිරිස් පැමිණෙනවා. ඒ ඔස්සේ ඔවුන්ගේ රටවල් වලට මේ කියන ශාක හා සත්ත්ව කොටස් රැගෙන යාමේ අවස්ථා අපට දැක ගන්න ලැබිලා තියෙනවා. ගොඩක් වෙලාවට අත්අඩංගුවට ගන්න අවස්ථා වගේ මේ අහුවෙලා. ඉතින් අහුවෙන්නේ නැතුව විශාල ප්‍රමාණයක් තව රැගෙන යන්න ඇති. මේ නිසා ඇතිවන ගැටලුව තමයි ලංකාවේ ආවේනික ජෛව විවිධ ශාක හා සතුන් ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වෙලා යනවා. ලංකාවට ආවේනික වෙලා නැහැ. වෙනත් රටවලට ගියාට පස්සේ ඔවුන්ටත් ඒවා වර්ධනය කරගන්න හැකියාව ලැබෙනවා. ඒ හේතුවෙන් ආවේනික ශාකත් සතුන් ප්‍රමාණයත් අඩුවීමෙන් ගොඩක් වෙලාවට ඒකදේශීය ශාක හා සත්ත්ව ප්‍රමාණය අඩු වී යාමේ තර්ජනයක් ඇති වෙනවා. ඒ ඔස්සේ ජෛව විවිධත්වයට විශාල බලපෑමක් ජෛව සම්පත් මංකොල්ලේ ආශ්‍රිතව සිද්ධ වෙනවා. ඔන්න ඔය ටික තමයි ලියවෙන්න ඕනේ. දැන් ඔන්න අපි කරුණු 3ක් සාකච්ඡා කළා පුතේ. ඊළඟට 4 වෙනි කරුණට යමු.
ඉඩම් ගොඩ කිරීම කියන එක මේක ගොඩක් ලේසි ඉඩම් ගොඩ කරන්නේ ගොඩක් කලාට ඉඩම් හිඟය නිසා එතොට ලංකාවේ තිබ්බිම් ගොඩක් ව්‍යාප්තිලා තියෙනකව මොන ප්‍රදේශවලද බටහිර හා නිරිත ප්‍රදේශවල එකන කොළඹ ගම්පහ කළුතර ගාල්ල මාතර කියන ප්‍රදේශවල තමයි වැඩිම තෙද්බිම් ප්‍රමාණයක් තියෙන්නේ එතෝට මේ කියන තෙද්බිම් 50%කට වැඩි ප්‍රමාණයක ජනසංඛ්‍යාවකුත් ඒ ප්‍රදේශාශ්‍රිතව ජීවත් වෙනවා. ඒ නිසා ඔවුන්ගේ ප්‍රමාණය එන්න එන්න වැඩි. මොකද ඒ නාගරික ප්‍රදේශවලට ජන සංක්‍රමණයත් වැඩි. ඒ වගේම තමයි ස්වභාවික වර්ධනයත් වැඩි. ඒ හේතුවෙන් මේ ප්‍රදේශාශ්‍රිත විශාල ජන සංඛ්‍යාවක් වාර්ෂික වර්ධනය වීමක් සිද්ධ වෙනවා. මේ හේතුව නිසා ඔවුන්ට ඉඩම් සපයන්න සහ නිවාස සපයන්න රජයට හැකියාවක් නැහැ. මේ හේතුවෙන් අනවසරයෙන් මේ තෙත්බිම් ආශ්‍රිතව ඉඩම් ගොඩ කිරීම අපට දැක් ගන්න වෙනවා. සමහරක් ඒවා රජය විසින් සිද්ධ කරන අවස්ථාත් අපට දැක ගන්න හැකියාව ලැබෙනවා. ඒ නිසා ගොඩක් වෙලාට වැඩිවෙන ජන සංඛ්‍යාවට ඒ ඉල්ලුම දෙන්න අනිවාර්යයෙන්ම රජය බැඳී ඉන්නවා. යටිතල පහසුකම් වර්ධනය කරන්න ඕනේ. ඒ වගේම යටිතල පහසුකම් කියන්නේ මාර්ග, ජලනල, විදුලිය වගේ දේවල්. එතකොට ගොඩක් වෙලාට මේ තෙත්බිම් ආශ්‍රිතව මාර්ග, අධිවේගී මාර්ග, සංවේදන පද්ධති වගේ දේවල් ගොඩක් වෙලාවට ඉදි කරනවා. ඉතින් ඒ නිසාත් ගොඩක් වෙලාට ඉඩම් ගොඩ කරන්න මේක තෙත්බිම් ගොඩ කරන්න සිද්ධ වෙනව නේද? දැන් අපි එහෙම මාර්ගයක් විදියට දෙහිවල ගල්කිස්ස ආශ්‍රිතව අත්තිඩිය තෙත්බිම තියෙනවා. මේ අත්තිඩිය තෙත්බිම ඒ ප්‍රදේශ දෙකේ ආකරලා මාර්ගයක් නිර්මාණය කරලා තියෙනවා. එතකොට ප්‍රදේශ දෙකට වෙලා තියෙනවා. එවෙන්න නිවාස ව්‍යාපෘති ගොඩක් කරලා ලුණාව ආශ්‍රිතව නිවාස ව්‍යාපෘති අපට දැක ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉවෙන්ම රජය හා පෞද්ගලික සේවා ස්ථාන ස්ථාපිත කිරීම හේතුවෙනුත් ගොඩක් වෙලාවට මේ ඉඩම් ගොඩ කිරීම තත්ත්වයන් සිදු කරලා තියෙනවා. ඉතින් මේවා ප්‍රධාන වශයෙන්ම පරිසරයට විශාල බලපෑමක් වෙනවා. ඒ දැනටත් ගොඩක් වෙලාවට සිදු කරනවා. ඉතින් ඒක නිසා තමයි ලංකාව වර්තමානයේ මේ තත්ත්වයක් තුළ පවතින්නේ. හරි. දැන් අපි මේ ඉඩම් ගොඩ කිරීම කියන එකේ උත්තරේ මම කියන්න හොඳට අහගෙන ඉන්න පුතේ. ශ්‍රී ලංකාවේ තෙත්බිම් පරිසර පද්ධතිය ආශ්‍රිතව ඇති වී ඇති තවත් ප්‍රධාන ගැටලුවක් ලෙස ඉඩම් ගොඩ කිරීම දක්වන්න පුළුවන්. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ තෙත්බිම් වැඩි ප්‍රමාණයක් නාගරික ප්‍රදේශ ආශ්‍රිතව ව්‍යාප්තිලා තියෙන්නේ. ඒ කියන්නේ ගම්පහ කොළඹ කළුතර ගාල්ල මාතර වගේ ප්‍රදේශවල ඒ ප්‍රදේශ ආශ්‍රිතව තියෙන තෙත්බිම් ප්‍රමාණයත් විශාලයි. ඒ වගේම ශ්‍රී ලංකාවේ 50%කට වඩා වැඩි ප්‍රමාණයක් ජීවත් වෙන්නේ ওই කියන ප්‍රදේශවල. ඒ නිසා නාගරික ලක්ෂණ වර්ධනය වෙනවා. වාර්ෂිකව විශාල ජන සංඛ්‍යාවක් ඒ ප්‍රදේශවල වැඩිවීමක් සිද්ධ වෙනවා. මේ නිසා ඒ ප්‍රදේශ ආශ්‍රිතව යටිතල පහසුකම්, නිවාස, සේවා ස්ථාන වගේ දේවල් අනිවාර්යයෙන්ම ඉදි කරන්න වෙනවා. ඒ නිසා ඉඩම් ගොඩ කරලා මේ දේවල් වර්ධනය කරගන්න වෙන අවස්ථා අපි දැකලා තියෙනවා. යටිතල පහසුකම් විදිහට මාර්ග, අධිවේගී මාර්ග, සංවේදන පද්ධති වගේ දේවල් දකින්න පුළුවන්. ඒ නිසා මේ මාර්ග මේ කියන තෙත්බිම් ආශ්‍රිතව ඉදිකිරීම කරලා තියෙනවා. ගල්කිස්ස දෙහිවල ආශ්‍රිතව අත්තිඩිය තෙත්බිම් පදනම් කරගෙන මාර්ග සංවර්ධනයක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම නිවාස ව්‍යාපෘති රැසක් මේ තෙත්බිම් ආශ්‍රිතව සිදු කරලා තියෙනවා. මේ හේතුව නිසා ප්‍රධාන වශයෙන් රජය හා පෞද්ගලික සේවා ස්ථානත් මේ කියන තෙත්බිම් ආශ්‍රිතව ගොඩ කිරීම නිසා තෙත්බිම් ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වී යාමක් අපට දැක ගන්න හැකියාවක් ලැබෙනවා. ඒකෙන් ජෛව විවිධත්වයට විශාල බලපෑමක් එල්ල වෙනවා. හරි. තව විනාඩියකින් කට් වෙයි පුතේ ආයෙ ඇඩ් වෙන්න. එතකොට දැන් ඔන්න අපි ප්‍රධාන වශයෙන්